සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ හැම දිනම තමන් ලැබපු මනුෂ්‍ය ජීවිතය තමන්ට හිස් නොවන, ඒ වගේම මෙලොව ජීවිතේ පුරාවටම තමන්ට හිතා සන්තෝෂ වෙන්නට පුළුවන්. ඒ වගේම මේ මුළු ජීවිතේටම ආශිර්වාදයක්. ඒ වගේම මේ දුක් සහගත සංසාර කතරෙන් අත මිදීමට හේතු පාරමී පිරීමට තරම් ශක්තිමත් වටිනා පින්කමක් සිද්ධ කරගෙන අවසාන වෙච්ච මොහොත. ඒ තමයි මේට බොහෝ කාලයකට මාස ගණනකට විතර කලින් ඉඳලා බොහෝම ශ්‍රද්ධා අධ්‍යාසයෙන් යුක්තව මහා සංඝරත්නය අරමුණු කරගෙන කුටි ආවාසයක් සකස් කරලා පූජා කරන්න ඕනේ කියන කලන සිත් කලන අදහස් ඇතුව ඊට මුලින්ම අපේ නිහාල් රණසිංහ මැතිතුමා, නීලමණි රණසිංහ මැතිණිය, ඒ වගේම ඊටම කල්යාණ මිත්‍ර භාවයෙන් අපේ ශ්‍රියානි අබේසූරිය මැතිණියගේ ආශිර්වාදය ලබා ගනිමින් ඉෂානි අබේසූරිය මැතිණියත් එකට එකතු වෙලා ඒගොල්ලෝ කරන් හදන මේ මහා සත්පුරුෂ පින්කමට තමන්ට හැකි සෑම ආකාරයකින්ම ශක්තියක් වෙමින් ධෛර්යයක් වෙමින් නිලන්ති නෝන මැතිණියත් ඒකටම එකතු වෙලා ඒ වගේම තමන්ගේ කල්යාණ මිත්‍ර ඥාති හිතයිසී අනිත් බොහෝ දෙනෙකුගේ අවවාද අනුශාසනාව ලබා ගනිමින් මේ පින්වත් හැම දිනම මේ සම්බුද්ධ ශාසනයට මහත් උපකාරයක් සිද්ධ වෙන, ඒ වගේම බුද්ධ ශාසනයේ මොහොතක් හෝ ලෝකේ පවතින්නට හේතු උපනිශ්‍රය වෙන මෙබඳු වටිනා පින්කමක් සිද්ධ කරගන්නට කටයුතු කළා. ඒ පින්කම අවසන් වෙන අවස්ථාව පින්වතුනි, එදා ලෞතර බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා එදා විජයශ්‍රී ජයශ්‍රී බෝධින් වහන්සේ අභිහසදී සියලු කෙලෙස් නැසල සර්වත්තා ඥානෙ ලබාගෙන මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති අනවරාග්‍රු සංසාරේ ඒ මේ අත ඇවිදිමින් දුවමින් සැරිසරමින් දුක් විඳින අහිංසක ලෝකයට ඒ සද්ධර්මයේ දේශනා කළා. මේ අහිංසක ලෝක සත්වයෝ නිවන් නැමැති මහා සමුද්‍රයට ගොඩනංවලා 45 වසක් මුළුල්ලේ ලෝකයේ හිත පිණිස සුව පිණිස සැප පිණිස තථාගතයන් වහන්සේගේ ජීවිතය කැප කළා. තමන් වහන්සේගේ ආයු ප්‍රමාණයෙන් ලෝකයට සේවයක් කළා. මහා කාරුණික ලෝතර බුදුරජාණන් වහන්සේ මතු මේ ශාසනය අසුරු කරගෙන මතු පහළ වෙන්නා වූ අහිංසක සත්වයන්ටද නිවන් නැමැති සමුද්‍රයට යන්නට මඟ විවර කරමින් සද්ධර්මයේ නැමැති දඬු යට පහන් ලෝකයේ දල්වලා මහා සංඝරත්නයට ඒ සද්ධර්මයේ නැමැති දඬු යට පහන බාර දීලා පිරුවම් පවදාලා. එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ සතු සියලු බුද්ධ කෘත්‍යයත් සංඝයා සතු අවශ්‍ය යුතුයකම් ටිකත් මේ සියල්ලම සිද්ධ වුණේ මහා සංඝරත්නය තුලින්. මහා සංඝරත්නය තමයි පින්වතුනි මේ ලෝකයේ තුල මේ ශාසනය එදා ඉඳලා අද දක්වාම පවත්වමින් මේ අහිංසක ලෝකයට සතර දුක්ගිනි නිවන සද්ධර්මයේ ලෝකයේ තුල පැවැත්වුවේ. ඉතින් මේ ලෝකයේ මහා සංඝරත්නය වැඩ ඉන්නවා නම් වැඩ ඉන්න තාක් බුද්ධ ශාසනයේ ලෝකේ පවතිනවා. ඉතින් මේ පින්වතුන්ගේ උදව් උපකාර මේ ශාසනයට නොලැබුණා නම්
මහා සංඝරත්නයට වැඩෙන්න පුළුවන් කමක් නැහැ. මහා සංඝරත්නය ලෝකේ අතුරුදහන් වුණොත් පින්වතුනි මේ බුද්ධ ශාසනය ලෝකේ අතුරුදහන් වුණා යන ගණිතය යනවා. පින්වතුනි මහා සංඝරත්නය උදෙසා යම් පූජා සත්කාර කරමින් සංඝරත්නේ බලා ගන්න එක මහා සංඝරත්නය රැක ගන්න එක කොච්චර ගරු කළා තථාගතයන් වහන්සේ සැලකුවද කියනවා නම් තථාගතයන් වහන්සේගේ සුළුම වූ බුද්ධ මාතාව යන නම ලැබූ මහා ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ උදෙසාම පිළියෙල කළ සකස් කරලා භාග්‍යවතුන් වහන්සේට පිළිගන්නපු චීවරය භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නේ නැතුව ගෞතමීනි සාංගිකව පූජා කරන්න සංඝයාට දෙන්න කියලා මතක් කළා. ගෞතමී තෙරණින් වහන්සේ මතක් කළා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මේ චීවරය මම භාග්‍යවතුන් වහන්සේ උදෙසාමයි පූජා කළේ කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ තුන්වෙනි වර දක්වාම ප්‍රතික්ෂේප කළා. පෞද්ගලික දාන මං කිසි වෙලාවක වර්ණනා කරන්නේ නැහැ. ඒ නිසා සංඝයාට පූජා කරන්නට සංඝයාට පූජා කළාම මට දායිති වෙනවා කියලා සංඝීකවම ඒ චීවරය පූජා කළා. පින්වත්නි සියලු සසර දුක අවසන් කළ මහා ප්‍රජාපති ගෞතමී තෙරණියට පින් අවශ්‍ය නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේක අවස්ථාවක් කරගත්තා පස්චිම ජනතාවට කුසල් වැඩෙන ආකාරයට පින් කරන්නේ කොහොමද කියන එකත් ඒ තුලින් මහා සංඝරත්නයට පින්වතුන්ගේ දෙනෙත් යොමු කළා මහා සංඝරත්නයට උපස්ථාන කරන්නට සකස් කිරීමක් කුමක් නිසාද මහා සංඝරත්නයට උපස්ථාන කළා මහා සංඝරත්නයේ ලෝකේ වැඩ ඉන්න තාක් බුද්ධ ශාසනයේ ලෝකේ පවතිනවා බුද්ධ ශාසනයේ ලෝකේ පවතින තාක් මේ අහිංසක ලෝකයට සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයේ පණිවිඩය ලෝකේ පවතිනවා. ඉතින් මේ සද්ධර්ම අන්තිමට සද්ධර්මයේ ආරක්ෂාවයි තථාගතයන් වහන්සේ මේ හැම දෙයක් තුලින්ම පැහැදිලි කරලා පෙන්වුවේ. ඉතින් මේ පින්වතුන්ට මතක් කරනවා මේ පින්වතුන් මේ කළ කැපකිරීම මේ උපකාරය සම්බුද්ධ ශාසනයට කළ මහා උපකාරයක් යන ගණයට යනවා. මේ ස්ථානයන් ඇසුරු කරගෙන හෙට දවසේදී වේවා කවදාම දවසකදී හේවා යම් කිසි ස්වාමීන් වහන්සේ නමක් ගුණධර්මයක් වඩා වර්ධනය කරගන්නවා නම් යම් අධිගමයක් ලබනවා නම් ඒ වගේ මේ ස්ථානයන් ඇසුරු කරගෙන යම් ධර්මඥානයක් පහළ කරගෙන මේ ලෝකයට ඒ සද්ධර්මයේ පණිවිඩය කියලා දෙනවා නම් ඒ හැම කුසල ක්‍රියාවකටම ඒ හැම පුණ්‍ය ක්‍රියාවකටම මේ පින්වන්ත සියලු දෙනාම සහ සම්බන්ධ වෙලා තියෙනවා කියන එකත් මතක් කරනවා. ඒ වගේම පින්වත්තුනි මේ තුලින් ජනිත වෙච්ච කුසලය මෙන්න මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අසංකේයං අප්පමෙයං වදාමි සංඛ්‍යාව ප්‍රමාණයක් කරන්නට බෑ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සාංගික දානයේ ඥානසංශය. ඉතින් ඒබඳු වටිනා පින්කමක් ඔගොල්ලෝ අද දවසේදී සිද්ධ කරගත්තා. සමහර විටක ඔයගලන්ට හිතෙන්න පුළුවන් අපිට ඉතින් පින් කියලා වැඩක් නැහැනේ කියන එකත්. මොකද සමහර ඇත්තෝ අර්ථ දක්වන තැන් මම දැකලා තියෙනවා. පිනුත් එපා පින් කියන්නේත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාරයකට සසර දික් වෙනවා කියලා. නමුත් පින්වතුනි කිසි වෙලාවක කුසලයට සසර දික් වෙන්නේ නැහැ. පින්වතුනි කුසලයටවත් අකුසලයටවත් නෙමෙයි සසර දික් වෙන්නේ නුවණ නැතිකමටයි කියන එක මම මතක් කරනවා. මේ වගේ කුසල ධර්මයන් නිවනට උපකාරී පිණිස පවතිනවා මිසක සසර කෙටි කරගන්න උපකාරීව පවතිනවා මිසක සසර දික් කිරීම පිණිස පවතින්නේ නැහැ. ඒ වගේම කුසලයක තියෙන වටිනාකම මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ.
දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ පින කියන ධර්මතාවය හරිම බල සම්පන්නයි. හරිම අద్භූතයි ආශ්චර්යයි. මහණෙනි බ්‍රහ්මයන් සහිත සක්‍රයන් සහිත සතරවරන් රජදරුවෝ ඇවිල්ලා මට වන්දනා කරනවා. නමුත් පින් කරපු අයට උපස්ථාන කරන්න මටත් යන්න වෙච්ච අවස්ථාවන් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙච්ච මටත් පින් ඇති අයගේ පින්කමේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් ඒ පුණ්‍යවන්තකම නිසා ඒ අයට උපකාර කරන්න, ඒ අයට උපස්ථාන කරන්න මටත් යන්න අවස්ථාවන් සිද්ධ වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ වෙලාවේදී වික්ෂුන් වහන්සේලා අහනවා ඒ කාටද කියලා ස්වාමී භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා සුඛ සාමණේරයන් වහන්සේට අද දවසේදී උපස්ථාන කරන්න උපස්ථානෙට මටත් යන්න උනානේ මහණෙනි කියලා. මොකක් නිසාද? භාග්‍යවතුන් වහන්සේ පෙන්වන බ්‍රහ්මයෝත් මට වන්දනා කරනවා. සතරවරන් රජදරුවෝත් වන්දනා කරනවා. සක්‍රියත් වන්දනා කරනවා. තුන් ලෝකෙම වන්දනා කරන මට උනා අද සුඛ සාමණේරයන් වහන්සේට සේවය කරන්න යන්නේ. බලන්න මහණෙනි පිනක තියෙන අద్భుත ආශ්චර්යමත් කම, පිනක තියෙන වටිනාකම කියලා. වික්ෂුන් වහන්සේලා අහනවා භාග්‍යවතුන් වහන්සේ එබඳු බල සම්පන්න පිනක් සුඛ සාමණේරයන් වහන්සේ කළේ කවද්ද? කොහිද කළේ? කුමක් නිසාද කියලා. ටිකක් දේශනාව දික්කේ නමුත් ලස්සන කතාවක් මම කියලා දෙන්න. එතකොට පෙන්නනවා මහණෙනි පෙර බරණස් නුවර බරණස් රජු රාජ්‍ය කරන කාලේ ඒ නුවර හිටිය බොහොම ධන සම්පන්න සිටුවරේ බරණස් සිටානු කියලා. මේ බරණස් සිටානන්ට හිටියා එකම එක පුතෙක් ගන්ධක කියලා කුමාරයෙක්. ඉතින් මේ ගන්ධක කුමාරයා තරුණ අවදියටපත් වෙද්දී හදිස්සියේ බරණස් සිටානු කලුරිය කළා. ඉතින් අඬලා හැපිලා ඒ ආදාහන කටයුතු අවසන් කළාට පස්සේ බරණස් රජුව අර ගන්ධක කුමාරයා මාලිගාවට ගෙනල්ලා තමන්ගේ පියා සතු සිටු තනතුරේ තැබුවා. ඊට පස්සේ ගන්ධක සිටුතුමා මාලිගාවට එනකොට තමන්ගේ මාලිගාවේ ධන සම්පත්තීන් බාරව ඉන්න ලියන්න අය කැමි ඇවිල්ලා එතුමා සතු වස්තුව දීපොළ එතුමට පෙන්වුවා. මේ තමයි ස්වාමීනි පියාගේ පසින් හම්බෙච්ච ධනෙ. මේ පියාගේ පියා, මේ ඒ පියාගේ පියා කියලා සත්මුතු පරම්පරාව දක්වා පියාගේ පැත්තෙන් හම්බ වෙච්ච රත්තරන්, රිදී, මුතු, මණික් මේ වගේ කෙල්ලවරක් නැති ධනස්කන්ධයක්. ගණන් කරන්න පවා අසීරු. ඒ පාර අනිත් පැත්තෙන් පෙන්වුවා මේ තමයි මව්පසින් හත්මුතු පරම්පරාව දක්වා ඔබට වුණු වෙච්ච ධනෙ. ස්වාමීනි මේ සියලු ධනස්කන්ධයේ හිමිය දැන් ඔබ වහන්සේ මේක පරිහරණය කරන්නට කියලා මතක් කළා. ඒ වෙලාවේදී මේ ගන්ධක සිටානු කල්පනා කරනවා මගේ පියාගේ ඉඳලා හත්මුතු පරම්පරාව දක්වාත් මවගේ ඉඳලා හත්මුතු පරම්පරාව දක්වාත් මහ විශාල ධනස්කන්ධයක් හොයලා ගොඩ ගහලා ඒ කිසිම දෙයක් ගන්න නැතුව ඒ අය ඔක්කොම හිස්සතේ මිය පරලෝ ගියා. මහ විශාල ධනස්කන්ධයක් ගොඩ ගෙහලා දැන් මල් ළඟට ආවා. ඉතින් මමත් කවදා හරි දවසක ගොඩ ගහලා තියලා යන්න තමයි වෙන්නේ. නමුත් මම එච්චර මෝඩ වෙන්නේ නැහැ. එච්චර මෝඩ වෙන්න හොඳ නැහැ. ඒ දෙමව්පියෝ ඒ ධනෙ හොයලා හත්මුතු පරම්පරාව දක්වා ගොඩ ගහලා ගියාට මම ගොඩ ගහලා යන්නේ නැතු යනකොට අරගෙන යනවා. යනකොට අරගෙන යනවා වගේ එයා කල්පනා කළා එයාගේ හැටියට එහෙනම් මම මොකද්ද කරන්නේ? මේ හම්බ වෙච්ච මේසා විශාල ධනය විය පැහැදම් කළා
ලෝභ නැතුව හොඳට කෑවනම් බිව්වනම් අරගෙන ගියා වගේ තමයි කියලා තමයි මෙයාට හිතුනේ. ඉතින් බේර අනුශාසනා කරන්න කෙනෙකුත් නැහැ. ඒ පාර මෙයා මොකද කරන්නේ? දැන් කොහොම හරි අනිත් අය වගේ ගොඩ ගහන්නේ හොඳට කාලා බිල්ල හිටියොත් මේ ධනෙ අරගෙන ගියා වගේ තමයි කියන අදහසත් හින්දා මසුරන් ලක්ෂයක් දීලා ආහාර පාන වළඳන්න පළඟක් ගන්නක් හැදුවා. මසුරන් ලක්ෂයක් දීලා ආහාර වළඳන්න ආසනයක් හැදුවා. මසුරන් ලක්ෂයක් වේදන් කළා ආහාර වළඳන උඩුමහන් තලාවක් හැදුවා. මසුරන් ලක්ෂයක් වේදන් කළ නාන තොටක් හැදුවා. මසුරන් ලක්ෂයක් වේදන් කළා එතන ඉඳගෙන නාන්න ආසනයක් හැදුවා. මේ වගේ මහ විශාල විදිහට ධනෙ වියපැහැදම් කළා තමන්ට පහසු විහරණේ හදාගත්තා. ඒකම හැමදාම දවසකට එක වේලකට මසුරන් ලක්ෂයක් වැය කරනවා. ආය කැමියට අරක් කැමියට දෙනවා මේ මසුරන් ලක්ෂයම වියදම් කළා. බොහොම මිහිරියට සුවඳට ලෝකේ කාටවත් නැති විදිහට මට භෝජනය හදලා දෙන්න ඕනේ කියලා. ඒ හදන භෝජනය කොච්චරද කියනවනම් යොදුන් ගණනක් දුරට සුවඳ දැනෙනවා කියනවා. ඊට පස්සේ මේ සිටුතුමාගේ ආශ්චර්යය කොච්චරද කියනවනම් මේ ගන්ධක සිටුතුමා ආහාර පාන ගන්න හදනකොට නුවර පුරාවට අඬබෙර ගහනවා ගන්ධක සිටුතුමා බත් කන හැටි බලන් දෙන්න කියලා. ඉතින් මුලින් නම් මිනිස්සු hina වෙවි ආවා කෙනෙක් බත් කනවා කියන එක බලන් ඔය තරම් දෙයක්ද කියලා. ඇවිල්ලා බලනකොට ඇත්තට මේක බලන්න තරම් දෙයක්. ආශ්චර්යයක්. ඉතින් පහුවෙන්ද මේ අඬබෙරේ ඇහෙන හැම දවසකම මිනිස්සු ඇවිල්ලා රැස් වෙනවා. එතකොට පේන්නේ. එතකොට මැහි ගහනවා. මැහි පිට මැහි ගහලා සෙනග වට වෙලා බලාගෙන ඉන්නවා. ලක්ෂ ගණනක් සෙනග මැද්දේ තමයි සිටුතුමා පත් එක කන්නේ. ගන්ධක සිටුතුමා ආහාර පාන ගන්න. ඔය කාලෙදී බරණස් නුවර එක්තරා සාමාන්‍ය මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයාගේ යාළුවෙක් ඉන්නවා පිටිසර ගමක. ඒ පිටිසර ගම මිනිසයා කිසියම් කටයුත්තක් සඳහා බරණස් නුවරට එනවා. ඇවිල්ලා ඒ බරණස් නුවර යාළුවගේ ගෙදර අර පිටිසර මිනිසයා ඉන්නකොට දෙක සද්දයක් ඇහෙනවා. අර බරණස් නුවර මිනිසයාගෙන් පිටිසර ගම මිනිසයා අහන මොකක්ද මේ බේර සද්දේ? ආයි අපේ ගන්ධක සිටුතුමා බත් කන හැටි බලන් දෙන්න කියලා. අයියෝ බත් කන හැටි බලන් දෙන්න කියලා අඬ බෙර ගහන්න දෙයක් තියනවද? ඇත්තටම අඬ බෙර ගහලා හරි පෙන්වන්න තරම් සුදුසු දෙයක්. ඒකනම් එසේ මෙසේ ආශ්චර්යයක් නෙමෙයි කියලා වර්ණනා කළාම අපිත් යන්න බලන්න. හා යන් කියලා දැන් පිටිසර ගම්වැසි මිනිස්සයයි බරණස් නුවර මිනිස්සයයි අර සෙනග තලයට එකතු වෙලා ගිහිල්ලා දැන් ගන්ධක සිටුතුමා බත් කන හැටි බලනවා. දැන් මුඩුමහන් තලයට ගිහිල්ලා ලක්ෂයක් වටිනා තලිය අරගෙන අතට ලක්ෂයකින් නිම වෙච්ච ආසනයේ ඉඳගෙන ලක්ෂයකින් නිම වෙච්ච බත අරගෙන අනුභව කරනවා. කනකොට මේකේ සුවඳ ඉඳ වැච්චරට වේදෙනවා. දැන් මේ සුවඳ ආග්‍රහණය කරපු අර පිටිසර ගම්වැසි මිනිහයට මොන විදිහටවත් ඉන්න බෑ. පිටිසර ගම්වැසි මිනිහයා කියන බරණස් සිටානන්ට බරණස් පුරුෂයාට ඒක නෙමෙයි යාළුවේ. මට මේ සිටුතුමාගේ එකෙන් එක බත් කටක් ඉල්ලලා දෙන්න බැයිද? එපා ඉල්ලන්න ඉල්ලුවට නම් දෙන්නේ අපි කී දහහක් බලාගෙන ඉන්නවද එක එක දෙන්න ගියත් ඔක දෙන්න වෙන්නේ නැහැ. එහෙනම් දෙන්නේ නැහැ ඉල්ලන්න එපා. ඊට පස්සේ ආපහු කරදර කරනවා මට මාව මැරෙයි කියලා හිතනවා මට මේකෙන් බත් කටක් හම්බුනේ නැත්තම් ඒ හින්දා මට කොහොම හරි බත් කටක් ඉල්ලලා දෙන්න කියනවා. කරදර කරන හින්දාම කියනවා කතා කරලා අර පුරුෂයා බොහොම අමාරුවෙන් අකමැත්තෙන් ඉස්සරහට ගිහිල්ලා ජයශ්‍රී වේවා සිටුතුමනේ කියලා කියනවා සද්ද කළා. ඌ ඇයි කියනවා මගේ මේ පිටිසර ගම්වැසි යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා.
මේ යාළුවා බොහෝම අසරණයි. ඒ වගේම බොහෝම පිටිසර ගමක නොදියුණු කෙනෙක්. ඉතින් එයා මේ බරණැස් නුවර කෙනෙක් නෙමෙයි. එයාට සිටුතුමුනි ඔබතුමාගේ බත් එකෙන් බත් කටක් කන්න කැමතියි කියනවා. ඊට පස්සේ කියනවා නෑ එහෙම දෙන්න පුළුවන් කමක් නෑ. මේකේ එක බත් කටක වටිනාකම ගත්තත් මසුරන් 100 ගණනක් වෙනවා. එක බත් කටක වටිනාකම මසුරන් 100 ගණනක් වෙනවා. එහෙනම් දෙන්න බෑ. ආපහු අර පිටිසර ගම් මිනිස්සයා මේකෙන් බත් කටක් මට හම්බුනේ නැත්තම් මම ගෙදර යන්නේ නෑ. මෙතනම මැරෙනවා කියලා බිම ඉඳගත්තා. ඉතින් දැන් මොකද කරන්නේ? අර බර්ණස් මිනිස්සයා අනේ සිටුතුමනි මේ අහිංසකයාගේ ජීවිතය දෙන්න වත්කටක් හම්බුනේ නැත්තම් මේ මිනිස්සයා මෙතනම මැරෙනවලු. ඉතින් ඒක මහා අපරාධයක්. මේ අහිංසකයාගේ ජීවිතය දෙන්න කියලා මතක් කළා. එපාර ගන්ධක සිටුතුමා කියනවා මට වත්කටක් දෙන්න පුළුවන්. හැබැයි මගේ ගෙදර අවුරුදු 2ක් වැඩ කරකම් කරන්න වෙනවා. කරන්න ඕනේ කියලා. ඒකත් හම්බ වෙන්නේ වැඩ කරකම් කළාට පස්සේ. එදාටවත් කටක් දුන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ගන්ධක සිටුතුමා එම් කිව්වා අර පිටිසර ගම්මැසියකින් යවුවා කැමතිද කියලා. හා කැමතියි කිව්වා. දැන් එදාවත් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ අනිත් ඔක්කොමලා යන්න ගියා අර පිටිසර ගම්මැසි මිනිස්සයා මොකද කරන්නේ? ගන්ධක සිටානන්ගේ සිටුමාලිගාවට ගියා වැඩකාරකමට. ඉතින් මේ පිටිසර ගම්වැසි මිනිස්සයා බොහෝම උත්සාහයෙන් බොහෝම උවමනාවෙන් සිටුමැදුරේ තියෙන හැම වැඩකටයුත්තක්ම කරනවා. බත් කැඳ වැඩකාරකම් කරන හින්දා මෙයාට නමක් පට බැඳුණා බත් බැලයා කියලා. ඉතින් කල් යනකොට මේ බත් බැලයා අතින් තමයි ගෙදර සිටුමාලිගාව කියන ජනේල දොරවල් ටික වහන එක පවා කෙරෙන්නේ. උදේ පාන්දරම නැගිටිනවා. තියෙන හැම වැඩක්ම හොයලා බලලා කරනවා. අන්තිම මොහොතට තමයි ඔක්කොටම පස්සේ තමයි නිදාගන්නේ. එච්චරට කීකරු සෝචව මේ බත් බැලයා වැඩකාරකම් කළා අවුරුදු 2ක්. අවුරුදු 2ක් උදා වෙන දවසේදී අරක්කමියා ගිහිල්ලා කියනවා ස්වාමීනි හෙටට බත් බැලයට අවුරුදු 2යි. දැන් මේ බත් දෙනවා කියලායි අවුරුදු 2ක් වැඩකාරකම් කළේ. දැන් අපි හෙට බත් බැලයට මොකද කරන්නේ? ගන්ධක සිටවන කියන හොඳයි. එහෙනම් වෙනද මට කළ යම් උපකාරයක් යම් ආශ්චර්යයක් මේ සිටුමැදුරේ තියෙනනම් ඒ විදිහට බත් බැලයට හෙට දවසේ සිටුමැදුර අයිති. මමත් මගේ දුවදරුවෝ ටික ඇරෙන්න සිටුමැදුර හෙට දවසේදී විතරක් බත් බැලයට ඕන දෙයක් කළ හැකියි. අපි පොඩ්ඩක් අයින් වෙනවා කියලා සිටුමැදුර අයිනකට ගියා සිටුතුමයි දරුවෝ ටිකයි ඔක්කොම. එදාට බත් බැලයටත් හම්බුණා සිටුතුමා නාන තොටුපොළ. සිටුතුමා අර ලක්ෂයක් හදපු තොටුපොළට ගිහිල්ලා බත් බැලය නාලා ඒ ආසනයේ ඉඳගෙන බත් බැලයට හම්බුණා ලක්ෂයක් වටිනා සලු. ඒකත් ඇඳගෙන සිටුතුමා වළඳන ලක්ෂයක් වටිනා තලිය අතට දීලා එදා සිටුතුමාගේ බත ලක්ෂයයි. ලක්ෂයක් වටිනා බතට සිටුතුමා තවත් ලක්ෂයක් දුන්නා මේ ලක්ෂ දෙකම වියදම් කරලා බත් බැලයට බත් හදලා දෙන්න කියලා. ලක්ෂ දෙකකින් නිම වෙච්ච බත හදලා අර වාලි උඩ සඳුළු තලයේ ඉඳගෙන ආහාරට ගන්න ලෑස්ති. සිටුතුමා එදා මතක් කළා වෙර අද අඬ බෙරයක් ගහන්න බත් බැලයවත් කරන හැටි බලන් දෙන්න කියලා ගහන්න. පරාස් ගැව්වා අඬ බෙරේ බත් බැලයවත් කරන හැටි බලන් දෙන්න කියලා. දැන් මිනිස්සු ඒකත් බලන්න පුදුම වැඩේනේ කියලා එදාට වඩා සෙනගක් ඇවිල්ලා වට වෙලා බලාගෙන ඉන්නවා. බත් බැලය දැන් අවුරුදු 2ක් පුරාවටම වැඩකාරකම් කළා මහන්සි වෙලා ගත්ත බත් ගාන අතට දැන් කන්න හදනවා. කන්න හදනකොටම හිමාල පර්වතයේ පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් ඉන්නවා ගන්ධමාන පර්වතයේ. එතන ඉන්න වැඩිමල්ම පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්වැදින නැගිට මොහොත
නැගිටලා ලෝකේ බලනකොට දැක්ක වත් බැලයා වත් ගන්න හදනවා. එපාර උඩින්ම ඇවිල්ලා පිරිසට එහයින් පොළොවට බහැලා සාමාන්‍ය විදිහට ඇවිදගෙන වත් බැලයා වත් කන ආසනයේ කිට්ටුවටම ඉස්සරහටම අවිලා පේන්න පාත්‍රෙත් තියාගෙන වැඩ හිටියා. දැන් මේ වෙනකොට අවුරුදු 2ක් මේ වත් පිඟාන ඛණ්ඩ වැඩකාරකම් කළා. ඒ තරම් හරි ආශාවෙන් තමයි මේ වත් පිඟාන අතේ තියාගෙන ඉන්නේ. දැක්ක ඒකම පසේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉන්නවා. මේ බද්දලයා හරි නුවණයි. බද්දලයා කල්පනා කරනවා මේ වගේ බක්තිගාන ඛණ්ඩ මට අවුරුදු 2ක් වැඩකාරකම් කරන්න වුණා. මං සසරේදී පින් කළා තිබුණා නම් මට මේ වගේ බක්තිගාන ඛණ්ඩ අවුරුදු ගණන් බැල මෙහෙවරකම් කරන්න වෙන්නේ නැහැ. එහෙනම් හැමදාම මේ බතට ස්වාමී වූ ගන්ධක සිතානෝ වගේ මාත් මේ වගේ බතකට ස්වාමීක් වෙනවා. මේක මගේම දෝෂේ මිසක වෙන කාගේවත් දෝෂ නෙමෙයි. ඉතින් මට පූජා කරන්න දෙකුත් හම්බෙලා තියෙයි. ඒ වගේම පූජා කරගන්නට සුදුසු උත්තමයන් වහන්සේ නමකුත් හම්බෙලා තියෙනවා. මේ ආහාරය මම දැන් ගත්තොත් ඒක තව ටිකකින් පිළිකුල් බවට පත් වෙනවා. නමුත් මේක මම පූජා කරගත්තොත් මේ ටික මට බොහෝ කාලයක් සැප පිණිස පවතී කියලා අර අවුරුදු ගානක් මේ බක්ති ගාන වෙනුවෙන් මහන්සි වෙච්ච මේ බද්දලයා නුවණින් ක්ෂණයකින් අර තණ්හාව අයින් කළා. පසේ බුදුරජාණන් වහන්සේට බත් ටික පූජා කළා. පූජා කරනකොට පසේ බුදුරජාණන් වහන්සේ භාගයක් අරගෙන අත වැහුවා. නෑ ස්වාමීනි මට මෙලෙවෙන්නේ පරලොවින් අනුග්‍රහ දක්වන්නට කියලා සම්පූර්ණ බත් පිඟානම බෙදුවා. ඊට පස්සේ බද්දලයා බලාගෙන ඉද්දිම පසේ බුදුරජාණන් වහන්සේ පාත්‍රය අහසට තබලා පරණයක බැඳගෙන හංසෙක් වගේ උඩින්ම ගියා. ඒකත් පෙනෙන්න අදිෂ්ඨාන කළා. ඉතින් මේ ආශ්චර්යය දැකලා මිනිස්සු සාදු 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 කියලා කෑ ගැහුවා. කෑ ගහනකොට ගන්ධක සිතානෝ පැත්තක ඉඳන් කල්පනා කරනවා වෙනදට මම්බත් කරනකොට මේ මිනිස්සු කිසිම සද්දක් නෑ. අද මහ විශාල සද්දයක් ඇහෙන්නේ. මන් නිල කරපු ආශ්චර්ය බත් බැලයට දරාගන්න ඉවරව කලන්තේවත් හැදෙලද දන්නේ කියලා පණිවිඩයක් එවනවා බලන්න. ඒ පණිවිඩයේදී ආරංචි වෙනවා බත් බැලය Tamanට හම්බ වෙච්ච බත් පිඟාන පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරපු බවත් උන්වහන්සේ මේ විදිහට අහසින් වඩින එකක් දැකලා මිනිස්සු සාදුකාර දෙනවා. මේක ඇහුවාම ගන්ධක සිතානෝ කල්පනා කරනවා අනේ මෙච්චර කාලයක් කළත් මේ බඳු පිනක් කරගන්න මට හිත දුන්නේ නැහැ. මට අවස්ථාව ලැබුණේ මේ ගන්ධක මේ බද්දලයා මේ වගේ පිනක් කරගත්තා කියලා කතා කෙරුවා. කතා කළ බොහොම පිනක් කළා. ඔව්. ඒ පින මට අනුමෝදන් කරන්න බැයිද? පුළුවන්. මම කල්පනා කළා එක පහනකින් තව පහනක් පත්තු කළා කියලා ඉස්සෙල්ල පහනේ එළිය අඩු වෙන්නේ. තවත් ආලෝකයක් තිබුණාම එළිය වැඩි වෙනවා. ඒ වගේ මං ඇති කරගත්ත පින තව කෙනෙකුට අඩු වුණා කියලා කිසි වෙලාවක ඒක අඩු වෙන්නේ තවත් පින වැඩි වෙනවා මිස කියලා හොඳ සිතුතුන් අනුමෝදන් වෙන්න කිව්වා. ඉතින් අරය කල්පනා කරන මේ මිනිස්සු පුදුම මිනිස්සු අවුරුදු 2ක් වැඩකාරකම් කළා හම්බෙච්ච බත් පිඟාන පසේ බුදුරජාණන් වහන්සේට පූජා කෙරුවා. ඒකෙන් උපන්න පින අනුමෝදන් කරන්න කිව්වහම ඒකත් ඉක්මනට අනුමෝදන් වෙන්න කිව්වා. මෙයා නම් මහ පුදුම සත්පුරුෂයෙක් කියලා අය කෙනෙක්ට කතා කරලා කිව්වා මගේ සම්පූර්ණ ධනය කොච්චරද තියෙන කියලා බලලා දෙකට බෙදලා හරි වැඩක්ම බත් බැලයට දෙන්න කියලා. එයාටම ලියලම දුන්නා. ඊට පස්සේ රජුරවන්ට ආරංචි වෙලා රජුරව මොකද කරන්නේ තවත් ධනයක් දීලා සිටුවරු වෙන්න වීතියෙන් ඉඩමකුයි මාලිගාවකුයි දීලා සිටු ධනතුරුකුත් දුන්නා. බද්දල සිතානෝ වුණා. දැන් බද්දල සිතානෝ ගන්ධක සිතානෝ දෙන්න යාළුවෝ කර්මානුරූපව පින්දහම් කළා දිව්‍ය ලෝකෙ ගියා. ගිහිල්ලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සරියුත් මහ රහතන් වහන්සේට උපස්ථාන කරන කුලයක උපන්නා. ඒ ළමයා උපන්න දවසේ ඉඳලා දෙමව්පියන්ගේ ඉඳලා මුළු පවුලම
සම්පූර්ණ එකම සැප විමානයක්. අම්මටවත් තාත්තටවත් කිසිම කෙනෙකුට කවදාවත් දුක් මාත්‍රයක්වත් නැහැ. භව භෝග ධන සම්පත්තියෙන් චුට්ටක් අඩුවක් නැහැ. ඉතින් මේ දරුවගේ පුණ්‍ය තේජස නිසා දෙමව්පියෝ හිතාගන්න මේ ළමයා හරි පින්වන්තයි. ලොකු වෙලා මේ ළමයා යම් පැත්තකට යන්න කැමති නම් අපි බාධා කරන්නේ ඒ පැත්තට යවන්න. 7 වෙනි වයස වෙනකොට සරියුත් මහ රහතන් වහන්සේ දැකලා කියනවා අම්මා මට මහාන වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ හා හොඳයි කියලා මේ තරම් ධනස්කන්ධයක් තියෙන මේ මාලිගාවට එක කුමාරයයි ඉන්නේ මේ සුඛ කුමාරයා. ඒ හින්දා දවස් 7ක් පුරාවට මහ විශාල උත්සව පවත්වලා 7 වෙනි දවසේ පෙරහැරින්ම ජේතවනාරාමයට ගිහලා ළමයව වාර දුන්න සරියුත් මහ රහතන් වහන්සේ. ඊට සරියුත් මහ රහතන් වහන්සේ කිව්වා පැවිද්ද ගොඩාක් දුෂ්කරයි. ගස් යට ඉන්න වෙන්නේ. හිඟා කාලා පිනුල් ඉඳුල් වෙච්ච දේවල් ලැබෙන්නේ. නෑ මට ඒව කරන්න පුළුවන් කිව්වා. කියලා ඊට පස්සේ ඔන්න මහාන කළා. මහාන කළා දවසක් පින්දපාත යනකොට කුඹුර වලට වතුර හරවනවා මිනිස්සු. ඉතින් මෙයා දැකලා නෑ. අර මොකද කරන්නේ? බලන්න සුඛ සාමණේරයන් වහන්සේ මේ මිනිස්සු වතුර ගෙනියනවා කුඹුර වලට. වතුරට හිට්පිට නෑ. හිට්පිට තියෙන මිනිස්සු Tamanට ඕන විදිහට වතුර හරවගෙන යනවා. ඒ වගේම කම්මලක් දැකලා යකඩ වලට හිට්පිට නෑ. හිට්පිට තියෙන මිනිස්සු ඇදට තියෙන යකඩ හදලා අවියාවුද හදා ගන්නවා. වඩුව කර්මාන්තයක් දැකලා වඩුවක් දැකලා ලී දිගෑරලා වඩුව හදා ගන්නවා. ඒ වගේ නුවණැති සත්වයෝ හිත හදා ගන්නවා කියලා අනුශාසනා කළාම පින්ඩපාතයන් එකත් නතර කළා භාවනා කරන්න ගියා. භාවනා කරන්න යනකොට මෙයාගේ පුණ්‍ය තේජසට සක්‍රාගේ පාණ්ඩු කම්බල සල්ලාසෙ වුණා. මෙයාගේ භාවනාවට කිසිම කරදරයක් එන්නේ නැති වෙන්න සතරවරන් රජදරුවන්ව තැබුවා 4 කොනේ. සක්‍ර දෙවිය දොරටු ගාව මොරක් කළා. එතකොට දැන් සරියුත් මහ රහතන් වහන්සේ පින්දපාතේ ගිහිල්ලා ඉක්මනට එනවා පොඩි හාමුදුරන්ට දාන්න දෙන්න. හැබැයි පොඩි හාමුදුරන්ගේ හිත සමාධි වෙලා තව ටිකකින් මේ සමාධිය විදෙන සරියුත් මහ රහතන් වහන්සේ භාවනාවට බාධා කරනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා සුඛ සාමණේරයන්ට උපස්ථානට මමත් යන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේත් මොකද කරන්නේ? සුඛ සාමණේරයන් වහන්සේ කුටි ඉස්සරහට ගිහලා කිසි කෙනෙකුට එන්න දෙන්නේ නැතුව ගේට්ටුව ගාවට වෙලා ඉන්නවා. සරියුත් මහ රහතන් වහන්සේ ආවහම සරියුත් මහ රහතන් වහන්සේට ඇතුළට යන්න බැරි විදියට මග අවුරගෙන භාග්‍යවතුන් වහන්සේ මොකද කරන්නේ? සරියුත් මහ රහතන් වහන්සේ ඇතුළට යන්න බැරි විදියට ප්‍රශ්න අහනවා. අහන ඒවට උත්තර දුන්නාම ඒවම ඇහිලා සුඛ සාමණේරයන් වහන්සේ රහත් වෙනවා. රහත් වුණා කියලා දැක්කහම බුදුරජාණන් වහන්සේ අයින් වෙලා ආපහු ගන්ධ කුටියට වඩිනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ පින් ඇති අයට උපස්ථානට අද මටත් යන්න ඕනා කියලා. ඉතින් සුඛ සාමණේරයන් වහන්සේගේ පිනට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න යන්න ඕනා කියලා. ඉතින් මම මේ කතාව ගත්තේ එක කාරණාවකට. මේ පින කියන එක ලේසි දෙයක් නෙමෙයි. මේ පින්වතුන් හොඳට බලන්න මේ සුඛ සාමණේරයන් වහන්සේ කල්ප ගණනක් දුකයි කියන වචනවත් අහන්න නැතුව ලෝකෙ තුල සැපවත් ඉඳලා නිවන් දකින ජීවිතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගෙන් පවා උපස්ථාන ලබන්න තරම් අධිකතර පුණ්‍ය තේජසක් ඇති කරගත්ත වික්ෂුන් වහන්සේ කුඩා සාමණේරයන් වහන්සේ නමක් වුණා. මොකද ඒකට හේතුව? අන්නාව බද්දල වෙලා හිටපු කාලේ පස්සේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු එකම එක භක්ති ගාන නිසා. පින්වතුනි හොඳට හිතුවොත් ඔයගලන්ට හිතෙන්ද පුළුවන් බද්දලය එක භක්ති ගානක් පූජා කළා මේ තරම් පිනක් සිද්ධ කරගත්තා කියලා නෑ. බද්දලය පූජා කළේ භක්ති ගානක් නෙමෙයි. පින්වතුනි අවුරුදු 2ක තමන්ගේ ජීවිතයයි පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළේ. ඒ භක්ති ගාන හැටියට නිර්මාණය වෙලා තින්නේ තමන්ගේ අවුරුදු ගානක ජීවිතය. තමන් ජීවත් වුණේ ඒ සඳහා. ඒක මතක් කළේ
මහා සංඝරත්නය උදෙසා මේ වගේ ආවාසයක් සකස් කරනකොට ඕගලන්ට පෙනෙන සමහරට මහා සංඝරත්නය උදෙසා පූජා කරන ආවාස ගෘහයක් වෙන්න පුළුවන්. නමුත් මේ තියෙන්නේ අවුරුදු ගානක කීප දෙනෙකුගේ ජීවිතය. මේ ආවාසය හදන්න, ඒ මිල මුදල් එකතු කරන්න රෑ දවල් දෙකේ මහන්සි වෙලා මාස කීයක් ගෙවෙන්නේ නැද්ද? දවස් කීයක් ගෙවන්නේ නැද්ද? අවුරුදු කීයක් ගෙවන්නේ නැද්ද? ඒ කියන්නේ අවුරුදු ගානක සත්පුරුෂ කීප දෙනෙකුගේ ජීවිතයේ මේක බැලු බැලමට අපිට පේන්නේ මහා සංඝරත්නය පූජා කරන කුටියක් කියලා. කුටියක් තමයි. බත්බැලයාගේ බත් පිඟාන ලෙසින් පෙනී හිටිය බත්බැලයාගේ අවුරුදු ගානක ජීවිතය වගේ මේ කුටියක් හැටියට පෙනෙන්නේ අවුරුදු ගානක කෙනෙකුගේ ජීවිතය, ඕගොල්ලන්ගේ ජීවිතය. අර බත්බැලයා කළ පූජාවයි මේ පූජාවයි අතර කිසිදු වෙනසක් නැහැ. ඒ හින්දා සතුටු වෙන්න මේ පින්වතුන් මෙබඳු කුසලයක් ජීවිත පූජාවක් අපිට කරන්න පුළුවන් වුණා කියලා මේ මොහොතේදී සතුටු වෙන්නට ඕනේ. ඒක මම මේ පින්වතුන්ට මතක් කරනවා මේ වගේ පූජාවන් කරමින් එපමණකින් නතර වෙන්නට එපා. මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතය ලැබුණ වෙලාවේ මේ සද්ධර්මය අවබෝධ කරගන්නටත් හැමදිනම උත්සාහවත් වෙන්න කියන කාරණාව මතක් කරනවා. පින්වතුනි මේ වගේ පින්කම් කිරීම තුලින් මනුෂ්‍යාත්ම භාවයන් දේවාත්ම භාවයන් ලබන්නටත් ලැබුවා ජීවිත සැපවත් වන ආයවන්න සැප බල කියන ධර්මතාවයන් ලැබෙන්නට හේතු වෙනවා. නමුත් පින කියන එක හරියට මුදලක් අරගෙන හෝටලයකට ගියා වගේ. මුදලේ වුණාම හෝටලෙන් එන්න ඕනේ. මේ වගේ පින්කමක් කරනකොට සාක්කුවේ දාගෙන ගිය මුදලක් නෙවෙයි ලොකු සූට් කේස් එකකට ලොකු මුදල් ගොඩාක් දාගෙන ගියා වගේ. ගොඩාක් කල් තමයි ඉන්න පුළුවන්. හැබැයි සූට් කේස් එකේ දාගෙන ගිය සාක්කුවේ දාගෙන ගිය කාලේ ටිකක් දික් වෙන එකයි අඩු වෙන එකයි විතරයි කවදා හරි යන්න වෙනවනේ. ඒ වගේ මනුස්ස ලෝක දිව්‍ය ලෝක වලින් පිනෙන් විතරක් නතර වුණොත් ඒක විපාක දෙල ඉවර වෙයි. ඒ නිසා මේ වගේ පින නිවන දක්වාම ක්ෂය නොවන පින්කමක් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. මේ කරපු කුසලයේ නිවන දක්වාම අවසන් නොවන ක්ෂය නොවන විදිහේ පින්කමක් හැටියට පත් කරගන්නේ කොහොමද? මේ වගේ පින්කම් කිරීම තුළින් මේ පින්කම මට උතුම් වූ නිවන් පිණිස පාරමී වේවා කියලා හැමදේම හිතා ගන්නට ඕනේ. එපමණකින් නතර නොවි ඒ සඳහා ටික ටික හරි උත්සාහවත් වෙන්න ඕනේ කියන කාරණාව මතක් කරනවා. මතක් කළා මම ඔයගලන්ට මේ දුක්සහගත සසර ගමන නිමා කරගන්නට හේතු උපනිශ්‍රේ වීම පිණිස පවතින ධර්මතාවෙන් ටිකකුත් දැන් පැහැදිලි කළා දෙන්නම්. පින්වතුනි මෙතන ඉන්න ගොඩාක් දෙනෙක් අපි ගොඩාක් අය ගොඩක් බණ අහලා තියෙනවා. දන්නවා. නමුත් ඒ දන්න ධර්මය අපි දකින්නේ අපේ ජීවිතයේ තියෙන පෞද්ගලික ආකල්ප සංකල්ප ගෙවිලා මැකිලා ඒ දකින ධර්මය දන්න ධර්මය අපේ ජීවිතයේ වෙන්නේ. ඒකට මොකක්ද තියෙන හේතුව අඩුව කියලා බැලුවාම අපේ හිතේ තියෙන විසිරුණු කමයි හිත සමාධිමත් නොවුණු කමයි හේතුව. එහෙම වෙන්න හේතුව අපි හැමෝම ආර්ය ශ්‍රාංග මාර්ගයේ යම් යම් තැන් ගරු කළා බර කළා වාසය කරනවා ජීවත් වෙනවා. නමුත් සමහර අවශ්‍යම කොටස් ටික අතහැරලා තියෙනවා. එතෙන්දී ආර්ය ශ්‍රාංග මාර්ගයේ කියන දුක්ඛ නිරෝධ ගමනේ පටිපදා දුක් නැති කිරීමේ ක්‍රමය අංග 8කින් යුක්තයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප
සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියලා අංග 8කින් යුක්තයි. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨි සංකප්ප දෙක ප්‍රඥා වාචා කම්මන්ත ආජීව කියන අංග 3 සීලය වායාම සති සමාධි කියන්නේ සමාධිය. ප්‍රඥා සීල සමාධි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ ප්‍රඥා සීල සමාධි කියන විදිහටද සීල සමාධි ප්‍රඥා කියන විදිහටද? අපි අහලා තියෙන්නේ නම් සීල සමාධි ප්‍රඥා කියලා. නමුත් මේක තියෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය මුල සම්මා දිට්ඨි සංකප්ප දෙක ප්‍රඥාව වාචා කම්මන්ත ආජීව කියන අංග 3 සීලය වායාම සති සමාධි කියන අංග 3 සමාධිය. අංගට දිහා බලන ආකාරයට පෙනෙන්නේ නම් ප්‍රඥා සීල සමාධි වගේ. ඇත්තටම දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද? ඒ කාරණාව අපි හොයාගන්න ඕනේ. ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා නම් ඇයි ප්‍රඥාව මුලට තියෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා. ඔය තරංගයක් එහෙම තියෙනකොට ඕගොල්ලෝ දැකලා තියෙනව නේද? ආරම්භය සහ අවසානයේ තියෙන එකම ඉවෙනේ. එකම ඉවේ එක පැත්තක ආරම්භය කියලා ගහලා තියෙනවා. ඒ ඉවෙම මෙහා පැත්තේ අවසානය කියලා තියෙනවා. මේ ප්‍රඥාවත් එහෙමයි. ආරම්භයටයි අවසානයටයි කියන දෙකම එක තැනින්. කල්යාණ මිත්‍ර අසුර සද්ධර්ම ශ්‍රවණයෙන් යථාභූත ඥානය අහලා දැනගන්නවා. මේ සම්මා දිට්ඨි සංකප්ප දෙක මුලට තියෙන්නේ ඉස්සෙල්ලාම මේ ලෝකේ අපි හැම කෙනෙක්ම අවිද්‍යාව නැමැති බිත්තර කටුවක් ඇතුලේ උපන්න අය. අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ තියෙන ලෝකෙක ඉන්න අය එක්ක. ඒ කියන්නේ නිට්ටයයි සැපයි ආත්මයි කියන මානසික මට්ටමකින් තමයි අපි ජීවත් වෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ මේ ලෝකෙ තුල හැමදාම පැවතුණු හැමදාම පවතුණු ඒ ලෝකයා නොදකින ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත තමයි මේ ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ ලෝකයේ තුල හැමදාම පැවතුණු හැමදාම පවතින ඇත්ත. හැබැයි මේ ඇත්ත ලෝකයට පේන්නේ. ලෝකය කියනකොට එක එකනා සිහි කරන්න එපා, තම තමන්ම සිහි කරගන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම පවතින ඇත්තක් තියෙනවා, අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒක ඔබට පේන්නේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඇහින් යමක් දැක්කොත් රූප දැකපු ඇහින් දැකපු රූපත් හටගෙන නැති වෙලා කියලා පේනවද? නෑ. දැකපු ඇහැ තියෙනවා, ඇහින් දැකපු රූපත් තියෙනවා වගේ. කනින් ශබ්දයක් ඇහුවොත් ශබ්ද අහපු කනෙන් අහපු ශබ්දත් ඇති බවටයි තියෙන්නේ. නාසය, දිව, ශරීරය, කය, මනස කියන මේ ආයතන හයෙන් කුමන අරමුණක් හා සම්බන්ධ වුණත් ඔය ආයතන හයත් එයින් දකින අහන අරමුණුත් ඇති බවටම එළඹ සිටිනවා මිසක නැති බව තේරෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය ඇති බවටම පෙනෙන කමට කියන නිට්ටයයි කියලා. ඊගොට අපිට තියෙන්නේ ලෝකයා කියන්නේ ඔබට මට.
මේ ලෝකයට තියෙන සැපයි කියන අදහස. මොකද්ද? රන් රිදී මුතු මැණික් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුව දරුවෝ මේ වගේ වස්තු තියෙනවා. මේවා ඇසුරු කළාම ජීවිතේ සැපවත් වෙනවා. මේවා ලබාගෙන සුවසේ සැපසේ ඉන්න පුළුවන් කියන අදහසකුයි අපිට තියෙන්නේ. දකින්න හැම දෙයක්ම තියෙනවා කියන තැනකින් ඒ වගේම නොඑක් අරමුණු ලබාගෙන සැපවත් වෙන්න පුළුවන් බොහෝ දේ යාන වාහන ගොඩනැගිලි මාලිගා ඉඩකඩම් තියෙනවා කියන අදහසක් අපිට තියෙනවා. ඊට පස්සේ ආත්මය ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටික මම කියලා මේක මගේ කියලා ඒ මට තව සත්‍ය පුද්ගලයෝ හම්බ වෙනවා පෙනෙනවා කියලා තමයි තේරෙන්නේ. නිට්ටයයි සැපයි ආත්මයි කියන හැඟීම තමයි ඔබටත් මටත් තියෙන්නේ. හැබැයි ඒක ඔය මට්ටම මතයි ඔබයි මායි උපන්නේ ඔය මට්ටම මතයි ජීවත් වෙන්නේ ඔය මට්ටම මතයි නැගලා යන්නේ. ඒ හින්දා ඔබයි මමයි කවදාවත් බුදුරජාණන් වහන්සේ නමක් හෝ මේ ශාසනය නොතිබුණා නම් අනිත්‍ය දුකයි අනාත්මයි කියන එකක් දන්නේවත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා දේශනා කරන අනිත්‍යයි කියන ධර්මතාවය. චක්කුම් වික්ඛවේ අනිච්චං රූපා වික්ඛවේ අනිච්චං චක්කු විඥානං අනිච්චං. ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි සෝත විඥානය අනිත්‍යයි. මේකෙන් කියන්නේ දකින් යමක් දැක්කොත් දකින්න ඇහෙන් දැකපු දේ ඉතුරු නැතුවම නැති වෙනවා කියලා. කනින් ශබ්දයක් ඇහුවොත් ශබ්දය අහන කනත් ඉතුරු නැතුවම නැති වෙනවා කියලායි පෙන්වන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා පෙන්වුවට මේ අනිත්‍යයි කියන වචනේ පෙන්වන්නේ හොඳට මතක තබා ගන්න දකින අහන හැම දෙයක්ම නැවත දකින්න අහන්න පුළුවන් මට්ටමට තියනවා කියලා නිත්‍ය සංඥාවක් පවතින ඔබටයි මටයි අනිත්‍යයි කියන වචනේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම ඊ타ත්ම වටිනා බොහෝ සවිඥානික අවිඥානික වස්තු අරමුණු තියෙනවා. ඒව ලබා ගත්තාම ලබාගෙන සැපවත් වෙන්න සුවපත් වෙන්න පුළුවන් මානසිකම සුවපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා කියන මානසික මට්ටමක් තියෙන ඔබටයි මටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ සියලු සංස්කාරයම දුකයි කියලා. සැපවත් වෙන ධර්මියෝ තියෙනවා ඒවා ලබාගෙන සැප විඳින්න පුළුවන් මනසක් තියෙනවා කියන තැන ඉන්න ඔබටයි මටයි පෙන්වන්නේ ලෝකය සැප නෙමේ. සැප කියන එකෙන් තවරුණු ඉදිකටු තුඩක තරම් දෙයක්වත් ලෝකයේ තුල නැහැ. ලෝකේ කුමක් මත පවතීද? දුක මත පවතී. ලෝකයේ කියන එක තුල තියෙන දුකමයි. සම්බම් වික්කවේ ආදිත සියල්ල විල ගන්නාලාදී. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස උපායාසකින් අවිල ගන්නා ලදි කියලා පෙන්වන්නේ දුකයි කියලා පෙන්වන්නේ ලෝකේ බොහෝ සැප විඳින්න පුළුවන් දේවල් තියෙනවා. සැපසහගත දේවල් තියෙනවා කියන මනසක් තියෙන ඔබටයි මටයි. ඊට පස්සේ මමත් ඉන්නවා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා ආත්ම සංඥාවක් පරිහරණය කරන ඔබටයි මටයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අනාත්මයි කියලා. චක්කුං අනාත්තා රූප අනාත්තා සෝත අනාත්තා ශබ්ද අනාත්තා. මේවා අනාත්මයි කියලා. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මෙන්න මේ ලක්ෂණ තුන හෝ තුනෙන් එකක් හරි දැක්කොත් එදාට දුකේ කලකිරෙනවා. කලකිරිලා මේ සියලුම දුකෙන් නිදහස් වෙනවා. මේ සසර ගමන අවසන් වෙනවා කියලා පෙන්වනවා. දැන් එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ නිට්ටයයි සැපයි ආත්මයි කියන මට්ටමකින් ජීවත් වෙන අපිට. ඔක පෙන්නවා කියලා. නිට්ටයයි සැපයි ආත්මයි කියලා පරිහරණය කරපු හුරුව ගෙවෙනවද? ගෙවෙන්නේ නැහැ. මේ පෙන්නවා කියලා පෙන්නපු ත්‍රිලක්ෂණය දකින්නේ නැහැ.
එහෙනම් දකින්න යන්න වැඩපිළිවෙලක් ඕනේ ඊට පස්සේ. නිට්ටයයි සැපයි ආත්මයි කියන මානසික මට්ටමක් තියෙන අපිට පෙන්නනවා ඔය මට්ටම තුල තමයි ඕගොල්ලෝ ලෝකයේ තුල ඇලිලා බැඳිලා ඉන්නේ. නිට්ටයයි සැපයි ආත්මයි කියලා දකින්න කමේ තියෙන දෝෂය ඔය මට්ටමේ ඉන්න කෙනාට අවිද්‍යාව නැමැති වැස්ම ඇත්ත නොදකින ඒ වැස්ම තුල ඉන්න ඕගොල්ලෝ තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳෙනවා. තණ්හාවෙන් වස්තුක බැඳෙනවා. බැඳුනහම මිදෙන්නේ නැහැ. මොකද්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් උපායාසයෙන් මිදෙන්නේ නැහැ. දුකේ බැඳිලා ඉන්න කෙනාට දුක් විඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය දුකයි අනාත්මයි කියලා දැක්කොත් වෙන්නේ මොකද්ද? දැක්කොත් ඇලෙන්නේ කලකිරෙනවා. අතනින් බිඳි දුක්ඛේ. සබ්බේ සංකාර අනිච්ච යදා පඤ්ඤාය පසති අතනින් බිඳි දුක්ඛේ. ඒ සමග විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛ යදා පඤ්ඤාය පසති අතනින් බිඳි දුක්ඛේ. ඒ සමග විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පසති අතනින් බිඳි දුක්ඛේ. ඒ සමග විසුද්ධිය. අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන ධර්මතාවය යම් කලක නුවණින් දැක්කොත් එදාට දුකේ කලකිරෙනවා. ඇලෙන්නේ එදාට මිදෙනවා. ජාතියෙන් ජරාව ව්‍යාධි ශෝක මරණ පරිදේ දුක්ඛ දෝමන සුපායාසයෙන් මිදෙනවා. සියලු සසර දුකෙන් මිදෙන්නවත් වෙනවා. මිදුණා කියන නුවණ පාල වෙනවා. ධර්මතා දෙකයි. නිට්ටය සැපයි ආත්මයි කියන ධර්මතාවයේ යම් තැනක ඇද්ද දුකේ සැපයි කියන විපල්ලාසය තියෙනවා. ඒ කියන්නේ කලකිරෙන්නේ ඇලිලා බැඳිලා දුකෙන් නොමිදෙනවා. අනිත්‍ය දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය යම් කලක දැක්කද දුකේ කලකිරලා නොයල්ලා මිදෙනවා. එතකොට දැන් මිදීම හෝ නොමිදීම කියන එක චුට්ටක්වත් ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ නිට්ටය සැපයි ආත්මයි කියලා දැක්කොත් ලෝකෙ තුල ඇලිලා පවතින දුකෙන් මිදෙන්නේ නැහැ. අනිත්‍ය දුකයි අනාත්මයි කියලා දැක්කොත් ලෝකේ කලකිරලා මිදෙනවා. එහෙනම් ඔන්න ওই ටික පෙන්වුවට පස්සේ දැන් අපි දන්නවා දුකින් නිදහස් වෙන්න නම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය දැක්ක යුතුයි. අපි ගාව තියෙන අපි ගාව පවතින ඒත් අපිට නොපෙනෙන මේ ඇත්ත දැක්ක යුතුයි. ඔන්න දැන් කල්යාණ මිත්‍ර ඇතුළු සද්ධර්ම ශ්‍රවණයෙන් අපිට හම්බ වුණා සම්මා දිට්ඨිය සුතමේ ඥානෙ. ඔන්න දැන් ප්‍රඥාව වලට තියෙන්නේ. හැබැයි මේ ප්‍රඥාව දැන් තියෙන්නේ පරතෝ ഘോഷයෙන් ලැබුණු ශ්‍රුතමේ ඥානය කියන මට්ටමේ. දකින්නේ. අන්නේ දැනගත්ත ඇත්ත දකින්න යන්න මාවතක් ඕනේ. අනේ මාවතට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. අනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගොඩ නැගින්නේ පින්වතුනි තමා තුලින් දැනගත්ත තැන ඉඳලා නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගත දේ දකින්න පටන් ගන්න ක්‍රමවේදයේ ඉඳලා. අන්න පටන් ගන්නකොට අපිට තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. එතකොට දැනගත දේ දකින්න යන්න නම් ඒ දකින්න යන ගමන් මඟ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. එහෙනම් දැනගත් කල්යාණ මිත්‍ර ඇතුළෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් දැනගත්තා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ ලක්ෂණ තුන දැක්කොත් දුකේ කලකිරලා දුකෙන් මිදෙනවා. ආයේ ඊට පස්සේ මුකුත් අවශ්‍ය නැහැ. එහෙනම් ඇත්ත දකින්න තැනට අපේ මනස ගන්න ඕනේ. ඔන්න දැන් ඉලක්කයක් දීලා තියෙනවා. ඒ සඳහා කරන වැඩපිළිවෙලේ ආරම්භම එක මොකද්ද? දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය හොඳට මතක තබා ගන්න. සීල සමාධි ප්‍රඥා නම් අපි තුලින් පටන් ගන්න වැඩපිළිවෙලේ ආරම්භක තැන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආරම්භ වෙන්නේ වාචා කම්මන්ත ආජීව කියන තැනින්. සීල සමාධි ප්‍රඥා. දැන් වාචා කියලා කියන්නේ වචනේ සංවර කරගන්නවා. කම්මන්ත කියලා කියන්නේ අකුසල ධර්ම කරන්නේ නැතුව කායික සංවරයක් ඇති කරගන්නවා. ආජීවය කියලා කියන්නේ මිත්‍යා ජීවයෙන් වැළකීලා නිවැරදි ජීවිකාවක්. මේ තුලින් කය වචන දෙකේ සංවර කරගෙන නිවැරදි ජීවිකාවකින් ජීවත් වෙනවා කියන තැනට පැමිණිච්ච පමණකින්ම ඊතුරු කුසලයන් වඩන්න පුළුවන් භූමියක පිහිටියා වෙනවා.
පෙර පන්සිල් සමාදන් නිති පන්සිල් ආජීවාෂ්ටමක සීලය උපෝසත අෂ්ටාංග සීලය සාමනීර දස සීල උපසම්පදා සීල ප්‍රමාණවත්. හරි. දැන් අපි සීලයක පිළිහිටියා. දැන් සීලේ ගාවට සිල්වත් වෙච්ච කෙනා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ ඊගාවට ආසන්නම කාරණා මොකද තියෙන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥානේ. මොකද සම්මා දිට්ඨිය කියන එක කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රමයෙන් අපිට ඉලක්කයක් ලැබුණා. මෙන්න මේ ඇත්ත දැක්ක දවසට දුකෙන් නිදහස් වෙනවා. මෙන්න මෙහෙම ඇත්තක් තියෙනවා, ඇත්ත පෙන්නවා. මේ ඇත්ත දැක්කොත්, මේ ත්‍රිලක්ෂණය දැක්කොත් එදාට දුකෙන් නිදහස් වෙනවා කියලා කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අහන්න ලැබුණා. දැන් එහෙනම් අපිට තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ පෙන්නපු යම් දර්ශනයක් පෙන්වනනම් ඒ දර්ශනයට පැමිණීමත් එක්කම දුකෙන් නිදහස් වෙනවා කියලා එතෙන්ට පැමිණෙන්නයි අපිට තියෙන්නේ. පැමිණෙන්න කරන වැඩපිළිවෙලේ මුලටම හම් වෙන්නේ අපිට මොකද්ද? Taman තුලින් සීල සමාධි ප්‍රඥා නම් ඉස්සෙල්ලාම අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සපයා ගන්න තියෙන්නේ සීලයට අවශ්‍ය කාරණා ටික. සිල්වත් වෙච්ච කෙනා ඊගාවට උත්සාහවත් වෙන්න ඕනේ මොකේද? සීලේ ගාවට තියෙන්නේ මොකද්ද? සමාධිය. සමාධියට ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අංග මොකද්ද? වායාම සති සමාධි න. දැන් වාචා කම්මන්ත ආජීව ගාවට ඊගාවට ළඟම තියෙන අංග දෙක මොකද්ද? වායාම සති කියන කාරණා දෙකේ හික්මුනාම හිත සමාධි වෙන්නේ. එහෙනම් දැන් සීලයක පිහිටිච්ච කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා බොහෝ සෙයින් ප්‍රධාන තැන දෙන්න ඕනේ කොතෙන්ටද? දර්ශනයටද? නෑ. වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අංග තුනේ කටයුතු කරන්න. මොකද සීල සමාධි ප්‍රඥානේ. සීල ප්‍රඥා අපි ගොඩක් දුරට කරන්නේ මොකද? සීල ප්‍රඥා සමාධි විදියට. ඒ කියන්නේ සීලයක පිහිටලා දැනගත්ත අහගත්ත දර්ශනය හොඳට හිතනවා. මොකද ඒක හිතනකොට කෙලෙස් අඩු වෙලා හිත සමාධි වෙයි, ඇත්තත් පෙනෙයි කියලා. එහෙම ඇත්ත බලනකොට කෙලෙස් අඩු වෙලා හිත සමාධි වෙනවා නම් එතකොට වෙන්නේ සීල ප්‍රඥා සමාධි වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සීලයක පිහිටලා වායාම සති කියන අංග දෙක උදව් කරගෙන හිත සමාධි කරන්න. ඒක මේ සීලයට කියනවා මොකද? සමාධි සංවත්තනික සීලය. මේ සීලය උදව් වෙන්නේ කොතෙන්ටද? සමාධියට. සීලය මොකකටද උපකාර? සමාධියට. සමාධිය මොකකටද උපකාර? ප්‍රඥාවට. ඇත්ත ඇති හැටි දකින්න. එහෙනම් සීලයක පිළිපදලා ඇත්ත ඇති හැටි දකින්නද අපිට තියෙන්නේ? ඇත්ත ඇති හැටි දකින්න බලන්නද තියෙන්නේ? නෑ. ඒ හින්දා මෙතෙන්දී මම මේ කියලා දෙන කාරණා ටික ගොඩාක් වටිනවා. ඉස්සෙල්ලා හොඳට මතක තබා ගන්න ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට සීල සමාධි ප්‍රඥා නම් තමන් එක එක අංගෙන් අංගය මේ අංගාට පුරුදු කරමින් එන්න, ඒකට පැමිණෙමින් එන්න, ඒක වාසය කරමින් එන්න. වාචා කම්මන්ත ආජීව කියන තුනේ මුලින්ම පිළිතුලා හිටින්න පුළුවන් තරම්. වචනේ සංවර කරගන්න, කායික සංවර කරගන්න, වැරදි ජීවිකාවෙන් වැළකීලා ජීවත් වෙන්න. ඊට පස්සේ ආසන්න මාංග දෙක ගන්න. වායාම සති. වායාම කියලා කියන්නේ උත්සාහය. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. වායාම. සති කියන්නේ සතිපට්ඨාන, සිහිය පිහිටවීම. කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර උදව් කරගෙන සිහිය පිහිටවා ගන්න. සීලයක පිහිටි කෙනා කරන්ට ඕනෙම දේ තමයි මොකද්ද? මේ සීලේ සමාධිය වඩා ගන්නයි උපකාර. ඕගොල්ලෝ මේ කය වචන දෙක සංවර කරගත්තෙම හිත සමාධි කරගන්න. හිත සමාධි කරගන්න නම් සිහිය පිහිටවා ගන්න ඕනේ. කියන්නේ සතිපට්ඨානේ වඩන්න ඕනේ. සතිපට්ඨානේ වඩන්න නම් ඊට උත්සාහය තියෙන්න ඕනේ. ඒකෙන් මතක් කළේ මම සීලයක පිහිටි ඕගොල්ලෝ පින්වතුන් වායාම සති දෙක උදව් කරගෙන සමාධිය වඩා ගන්න ඕනේ. සමාධිය ඇති කරගන්න තියෙන්නේ මොකද්ද? උත්සාහයෙන්
සතර සතිපට්ඨානේ වඩන්න. ඒ සතර සතිපට්ඨානේ වඩන ආකාරය නිවැරදිවම පෙළේ දහමේ තියෙන හැටියට මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් මතක් කරලා දෙන්න. ඇත්තට මේ ක්‍රමය හඳුනාගත්තොත් අපිට හිත සමාධි කරනවා කියන එක බැරි දෙයක් හෝ අමාරු දෙයක් නෙමෙයි, කරන්න පුළුවන් එකක්. උත්සාහයෙන් කරන්න පුළුවන් එකක්. එතනදී සතිපට්ඨානය කියලා කියන්නේ, සති කියලා කියන්නේ සිහිය. ප ဋ ාණ කියන්නේ පිහිටුවීම. සිහිය පිහිටුවීම. මේ සිහිය පිහිටුවීම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද? අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. කැලේකට හෝ හිස් ගේකට හෝ ගහක් මුලට හෝ හිස් ගේකට ගිහිල්ලා ගහක් මුලකට හෝ කැලේකට හෝ හිස් ගේකට ගිහිල්ලා කොන්ද ඍජුව තබාගෙන ඉඳගන්න. ඉඳගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. පරිමුඛං කියන්නේ මුඛයට ඉදිරිපසින් කියන අදහස. සතින් උපට්ඨපෙත්තා සිහිය පිහිටුවා ගන්න නාසිකක් ගේවා මුඛ නිමිති. ඔන්න හොඳට පෙන්වනවා සතිපට්ඨානය. කියන්නේ සිහිය පිහිටුවා ගන්න තැන පෙන්වනවා කොතනද? නාසිකක් ගේවා මුඛ නිමිති. අයං සති සිහිය හොඳට විස්තර කළා. යම් සිහියක් තියෙනම් සිහි කරන බවක් තියෙනම් නැවත නැවත සිහි කරන කමක් තියෙනම් සිහිය පිහිට කරගෙන ඉන්න කමක් සිහිය සරණ කරගෙන ඉන්න කමක් අරමුණෙන් අරමුණට දුවන්ට නොදෙන ආකාරයේ සිහියක් මුලා නොවුණු සිහියක් සිහිය ප්‍රධානව ඉන්න කමක් සිහිය බලවත්ව ඉන්න කමක් කියන එකට කියනවා සිහිය කියලා. මේ සිහිය පිහිටියේ වේ මනාව පිහිටියේ වේ නාසිකක් ගේවා මුඛ නිමිති. ඔන්න නාසය ළඟ හෝ තොල් දෙක ගාව සිහිය පිහිටෙව්වා. හරියට නොහික්මුණු සතෙක්ව කණුවක බැඳා වගේ එක එක දේවල් නැවත නැවත සිහි කර කර බාහිරට යන සිතට එක එක දේවල් සිහි වෙන්න නොදී නාසය හෝ තොල් දෙක ගාව දැනුම් සහගතව ඉඳ සකස් කළා. ඔන්න සතිපට්ඨානයේ සිහිය පිහිටෙව්වා. දැන් කණුවේ බැඳකට මේ සතා බැඳපු ගමම හිල වෙනවද? බැඳපු ගමම හිල වෙන්නේ නැහැ. ඒත් එහාට පයින්නවා මෙහාට පයින්නවානේ. මේ සිහිය පිහිටුවා ගත්තාම සති නිමිත්තේ හිත බැඳගත්තාම එහෙමම ඉන්න බෑ. එක එක දේවල් සිහි වෙනවා. එහාට යනවා මෙහාට යනවා මොන විදිහටවත් ඉන්නේ. ඒ හින්දා සිහිය පිහිටුවාගෙන ජීවත් වෙන්න බෑ. සති නිමිත්ත හිත තබුවට සති නිමිත්ත හිත පිහිටලා හිටින්නේ නැහැ. සති නිමිත්ත හිත තබා ගත්තාම ඒ තුල හිත පිහිටලම ඉන්නවා නම් මුකුත් ප්‍රශ්නයක් නැහැ. දැන් සති නිමිත්ත හිත තබා ගත්තට සිහිය පිහිටුවාට පිහිටලම තියනවද? නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපකාරක ධර්මතා හතරක් දෙනවා. මේ සිහිය අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකක් ගේවා මුඛ නිමිති. නාසය කෙලවර හෝ තුල් දෙක ළඟ මේ සිහිය මනාව පිහිටුවා ගන්න. සිහිය පිහිටීම හුරු කිරීමට කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර උදව් කරගන්න. මේ හතර සතිපට්ඨාන ධර්මය. සතර සතිපට්ඨානය මේ හතර සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මය. ඒකෙන් කියන්නේ ඒ ධර්මතා හතර සිහිය පිහිටවන්න කියන එක නෙමෙයි. මේ සිහිය දැන් අද ඕගොල්ලෝ ගාව සිහිය පිහිටලා තියනවද? කියන්නේ නාසය හෝ තොල් දෙක ගාව හිත කොහාටවත් යන්නේ නැතුව ඒ සති නිමිත්තේ සමත නිමිත්තේ හිත සිහිය හොඳට පිහිටලා තියනවද? නැහැ. ඒක සිහිය පිහිටුවා ගන්න ධර්මතා හතරක්. ඔය සිහිය පිහිටුවා ගන්න හැටි පෙන්නලා ඊට පස්සේ පෙන්නන ඔය විදිහට සත්‍ය නිමිති හිත තියාගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාසය ගැන නුවණින් ඉන්න. ආස්වාස ප්‍රස්වාසය ගැන නුවණින් ඉන්නකොට මොකද වෙන්නේ? මේ සත්‍ය නිමිති තුල හිත බැඳී පවතින කම ටිකෙන් ටික දියුණු වෙනවා. හිත අහකට යන්නේ. ඕගොල්ලෝ විනාඩි 15ක් හරි
සිහියෙන්ම ඉඳගෙන ආස්වාස ප්‍රස්වාස කළොත් ආස්වාස ප්‍රස්වාසයේ මානසිකාර්ය අයින් වෙයි. නමුත් විනාඩි 15ක් සිහියෙන් සති නිමිත්ත තුල හිටපු හුරු ඉතුරු. ඊට පස්සේ සති නිමිත්තේ සිත පිහිටුවාගෙන සිහිය පිහිටුවාගෙන නුවණින් කුණුප කොටස් 32 බලන්න. කුණුප කොටස් ටික බලනකොට කය නුවණින් බලනවා. හැම වෙලාවෙම සිහිය පිහිටුවා ගන්න සති නිමිත්තේ කය නුවණින් බලනවා. සිහිය පිහිටුවාගෙන වේදනාව නුවණින් බලනවා. සිහිය පිහිටුවාගෙන සිත නුවණින් බලනවා. සිහිය පිහිටුවාගෙන ධර්මාරමණයන් නුවණින් බලනවා. කය අනුව වේදනාව අනුව සිත අනුව ධර්මය අනුව සිහිය පිහිටුවන්නේ නැහැ. කය අනුව සිහිය පිහිටෙව්වොත් වේදනාවට හිත යොමු කරනකොට කය අනුව සිහිය පිහිටුපේක නැහැ. ඒ සිහිය පිහිටුපු නිමිත්ත නැති වෙනවා. සිතට යොමු වෙනකොට වේදනාව සිහිය පිහිටුවොත් ඒ සිහිය පිහිටීම නැති වෙනවා. එහෙම වුණොත් උගලන්ට පිහිට හිතෙන් දැනක් නැති වෙනවා. මේක මම මතක් කරන්නේ ගොඩාක් වටින තැනක්. අපේ හිත අද දවසේදී අලු ගොඩකට පොල්ලෙන් ගහුවා වගේ විසිරිලා තියෙනවා. මේ විසිරෙන ගතිය නතර වෙන්න හිත එක තැනකට හුරු කරන්න නිමිත්තක් හදාගන්න. වායාම සති කියලා කියන්නේ උත්සාහය එක තැනකට සිහිය එකඟ කරනවා. සිහිය පිහිටුවා ගන්න. වායාම සති උත්සාහය මොකකටද? එක තැනකට සිහිය පිහිටුවා ගන්න. මේ විදිහට සතිපට්ඨානය වඩනවා. සිහිය පිහිටුවීම වඩන්න. කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර උදව් කරගෙන මේ සති නිමිත්තේ හිත පිහිටුවා ගන්න එක වඩනකොට හිත දවසින් දවස සිතේ පිහිටීම වැඩි දියුණු වෙනවා. ඕගොල්ලන්ටම ඒක දකින්න පුළුවන්. අද සති නිමිත්තේ හිත පිහිටුවාගෙන හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හොඳ වමනාවේ නාසය හෝ තොල් දෙක ගාව සිහියෙන්ම හිත පිහිටුවාගෙන නුවණින් කය හෝ වේදනාව හෝ හිත හෝ ධර්මාරම්මණය බලමින් ඉන්නවා. නුවණින් බලනවා සිහිය පිහිටුවාගෙන ඉන්නේ සති නිමිත්තේ. ඔහොම ටිකක් උත්සාහවත් වුණොත් හෙට දවසේ භාවනා කරන්න පටන් ගත්තොත් ඕගොල්ලන්ට වෙනසක් තේරෙයි. ඊට වඩා අද සති නිමිත්තේ හිත බැඳී පවතින හුරුව වැඩි. අහකට යන ගතිය අඩුයි. ඊගව දවසේදී ඒ දවස් දෙකටම වඩා සති නිමිති හිත බැඳී පවතින ගතිය වැඩි. මේ විදිහට නාසය ළඟ හෝ තොල් දෙක කියලා දෙපොළෙන් එක පොළක් තෝරගෙන සිහිය හුරු කරන්න ඒකට. මෙහෙම හුරු කරනකොට සිහිය බැඳී පවතින දවසක් තියෙනවා. සිහිය හොඳටම පිහිටියාම සියලුම විතරක සංසිඳිලා හිත සමාධි වෙනවා. අන්න මේ සීලය වායාම සති කියන ධර්ම සීලේ පිහිටි කෙනා උපකාරක ධර්මයක්. ඊගාවට ගත යුතු ළඟම අංග දෙක තමයි වායාම සති කියන අංග දෙකේ කටයුතු කරනකොට සමාධි කියන අංගය නිර්මාණය වෙනවා. අන්නේ සමාධිමත් මනසට අන්නර කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණයෙන් අහගත්ත අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කියන දර්ශනය පේනවා. අද පේන්නේ ඒක පෙනෙන්නේ නැති නිට්ටය සැපයි ආත්මයි කියලා පෙනෙන ඒ මත ජීවත් වෙන ලෝකෙටයි අනිත්‍ය දුකයි අනාත්මයි කියන ධර්මතාවයක් තියෙනවා. ඒක දැක්කොත් සියලු දුකින් ඔබ නිදහස් වෙනවා කියන පණිවිඩය දුන්නේ. පෙන්වන්නේ. ඒ පෙන්නන හිඳයි මුලින්ම සම්මාදිට්ඨිය මුලට තියෙන්නේ. ඒ කල්යාණ මිත්‍ර ඇසුර පරතෝഘോഷයේ තුලින් ලබාගත් ඒ දර්ශනය දකින්න තැනට යන්න වැඩපිළිවෙලක් කළා. සීලයක පිහිටලා වායාම සති උත්සාහයෙන් සිහිය පිහිටුවාගෙන හිත සමාධි කළා. අන්න සමාධිගත මනසට දකින්න අහන හැම දෙයක්ම දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. එහෙන් පස්සේ නිරුද්ධයි කියලා අනිත්‍ය පේනවා. අපි දකින විදිහට හිතන විදිහට මේ හැම දෙයක්ම ලබාගෙන සැපවත් වෙන්න බෑ. මේ අපි අන්තිම සැපයි කියන දේ තුල ජාති ජරා මරණ ධර්මයන් පැවරලා තියෙන්නේ කියලා. දුකයි කියන එක පෙනෙනවා. ආධ්‍යාත්මික බාහිර මේ සියලු ධර්ම අනාත්මයි කියන එක පෙනෙනවා. අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම ස්කන්ධ ටිකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය පෙනෙනවා. පෙනෙනකොට මේ දුකේ කලකිරෙනවා, දුකේ නොයැලෙනවා, දුකෙන් මිදෙනවා. මිදුනහම මිදුනා කියන නුවණ පහළ වෙනවා. එතකොට කියනවා සීල, සමාධි, ප්‍රඥා,
විමුක්ති ඥාන දර්ශන. මේ සීලය පිහිටියේ හිත සමාධි කරගන්නයි. හොඳට බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සමාධිය තියෙන්නේ අන්නර කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අහගත්ත දර්ශනීය දකින්නයි. දකින්නේ මොකටද? දැකපු දවසට කෙලෙසුන්ගෙන් ආශ්‍රයයන්ගෙන් හිත මිදෙනවා. සියලු ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන ස්ථානගෙන් උපායාසයෙන් හිත මිදෙනවා. මිදුණා කියන නුවණ පහළ වෙනවා. මෙන්න මේ විමුක්ති ඥාන දර්ශනය ලැබෙනවා. විමුක්තිය නිසා කෙලෙසුන්ගෙන් භවයෙන් ලෝකෙන් ජීවිතේ මේ හැම දුකෙන්ම මිදීම වෙනවා. ඇත්ත දැක්කොත් ඇත්ත දකින්නවා. හිත සමාධි වුණොත් හිත සමාධි කරන්ද සීලයට පිහිටිය යුතුයි. සීලයේ පිහිටියේ හිත සමාධි කරන්නයි කියලා කියන්නේ සීලයේ පිහිටි කෙනා වායාම සති කියන අංග දෙක ඊගාවට එකින් එකට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිවෙන්නට එන්නේ. වායාම සති සමාධි වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා තුනේ මුලින්ම සම්පාදනය කරගත් ධර්මතා තුනේ පිහිටි ඔබ ඊගාවට ළඟම ඔබට තියෙන්නේ වායාම සති කියන කාරණා දෙකේ පුළුවන් තරම් උත්සාහවත් වෙලා සමාධි දක්වා හිත වඩා ගන්න. සමාධිය ඇති කරගන්නේ මොකටද කියන එක දැන් මගේ හිත සමාධි හොඳ ආලෝකයක් ඇති වුණා. කිසිම දෙයක් තේරෙන්නේ නැති තැනකට ආවා. දැන් නම් මට මොකක් හරි වෙලා ඇති කියලා ඔයගොල්ලෝ රැවටෙන්නේ නැහැ. ඇයි ඒ? ඔයගොල්ලෝ කලම දර්ශනයක් තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සීලයේ පිහිටලා හිත සමාධි කරගන්න මොකටද? ප්‍රඥාව සඳහා ඇත්ත හිත දකින්න. මොකක්ද ඇත්ත? කියන එක දැනගෙනම යාවේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් හම්බ වුණා. අද ඔබට පෙනෙන්නේ නැති නමුත් ඔබේ ජීවිතේ පවතින ඇත්තක්. ඕකට එක එක පැති වලින් ගත්ත හැකි. චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ ජීවිතයේ දුකයි. දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. දැන් මේ සියලු දුක ඇති වෙන්නේ තණ්හාව. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා තේරෙනවා. නම් තණ්හාව නැති වෙලා නැහැ. තණ්හාව නැති වුණොත් දුකෙන් නිදහස් වෙනවා. දුක ඇති උනේ තණ්හාව නිසා. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්යෙන් යුක්තයද මම කියලා පේනවා. ওই දුකට හේතුව තණ්හාවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා පෙන්වුවා. නමුත් ඒ වුණාට දැන් එහෙම පෙන්නපු ගමන් තණ්හාව නැති වෙන දුක නැති වෙන්නේ නිරුද්ධ වෙන්නේ. වැඩ පිළිවෙලක් තියෙනවා එහෙනම්. ඔබ සීලයක පිළිටන්න වායාම සති දෙක උදව් කරගෙන හිත සමාධි කරන්න. සමාධි කරනකොටම ඔබ ඇහෙන් දකින කනෙන් අහන මේ හැම දෙයක්ම දුකයි කියන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන නුවණ ඔබට පහළ වෙනවා. එතකොට ওই රූප ශබ්ද වලට තියෙන දුක ඇති කරපු හේතු තණ්හාව ප්‍රහාණය වෙනවා. තණ්හා නිරෝධය නිසා දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා කියන කාරණා ටික ඉබේම වෙනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තබා ගන්න සීල සමාධි ප්‍රඥා කියනකොට තමන් තුලින් ප්‍රතිපදාවක්. එතකොට ඒකට අර සම්මා දිට්ඨිය අංග ටික ඇදලා ගන්න එපා. ඒක අන්තිමටම ආපහු තියෙන්නේ. ආරම්භයටයි අවසානයටයි වගේ සම්මා දිට්ඨි සංකප්ප කියන ධර්මතා දෙකෙන් තමයි කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ මේ ඥාන දර්ශනේ මුලින් අහගත්තේ. අහගත්ත දේ දැකීමක් බවට පත් වෙනකොට සීලයක පිළිපදලා වායාම සති කියන දෙකේ උත්සාහවත් වෙලා සමාධි කරනවා. සමාධි කරගන්නේ මොකටද කියන උත්තරේ කලම තියෙනවා දැන්. ඇයි? අද පෙනෙන්නේ නැති නමුත් හිත සමාධි වෙච්ච දවසට පෙනෙන දර්ශනයක් කලින් ඉගෙන ගන්න. ඉගෙන ගත්තා ඒ දර්ශනය දකින්න හිත සමාධි වෙන්නේ කරන්නේ සමාධි වුණාම ඒ දර්ශනය පේනවා. ඇයි ඒ දර්ශනය දකින්න උත්සාහවත් වෙන්නේ? එදාට මේ දුක ඇති කරපු හේතුව නැති කළා සියලු දුකෙන් නිදහස් වෙනවා. දුක නිදහස් වුණාම දුකෙන් නිදහස් වුණා කියන නුවණ පහළ වෙනවා. ඉතින් මේ කාරණාව තව දුරටත් හොයලා බලලා නුවණින් ඊට පැමිණ වාසය කරන්න හැමදෙනාම අදහස් කරගන්නට කියලා මතක් කරනවා.